මේ වචන දෙසට අපි අවධානය යොමු කරන්න යනවා. මා කැමති අද උදෑසන සුදුලිය විල්ලේ හේබ්‍රෙය පොතට පෙරලා ගන්නවා නම් හේබ්‍රෙය පොතේ අපි 4 වෙනි පරිච්ඡේදයේ අපි 16 වෙනි පදයේ දෙසට අපගේ අවධානය අපි යොමු කරන්න යනවා. Hallelujah. Stuti වේවා දෙවියන් වහන්සේ. හේබ්‍රෙය 4 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය අලුත් යුසුව සමහර බයිබල් වල 327 වෙනි පිටුවල. එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම් වලදී අපට උපකාරක අනුග්‍රහය සම්බවන පිණිසද නිසක කමින් කරුණාවේ සිංහාසනයට ළඟා වෙමු. ප්‍රියාදර සහෝදරයන් සහෝදරිය එබැවින් අපිට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම් වලදී අපි උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසක කමින් කරුණාවේ සිංහාසනයට ළඟා වෙමු. ඒ කියන්නේ අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයට අපි නිසකකම ඇතුව පැමිණෙන්න ඕනේ. මට මතක වෙනවා ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ අපි ප්‍රින්සිපල් ගාවට යද්දී අපි යන්නේ ඔළුව කසාගෙන. අපි ඔළුව කසාගෙන. ඒ කියන්නේ මොකක් හරි අපේ ඇතුළාන්තේ තියෙන යමක්. අපිට උඩ කෙලින් ගිහිල්ලා අපිට මුහුණ දෙන්න නොහැකි. අද බොහෝ විට අපි දෙවියන් වහන්සේ වෙතට පැමිණෙන්නේ මේ ආකාරයටයි. නමුත් සුදු ලියවිලි සඳහන් කරනවා අපට දයාව ලැබෙන පිණිසද අපේ උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද එකක් ඇවිල්ලා අපිට දයාව ලැබෙන්න ඕනේ. අනික ඇවිල්ලා දෙවියන් වහන්සේගේ අනුග්‍රහය අපට ලැබෙන්න ඕනේ. මොකද අපිට හැම උපකාරයක්ම පැමිණෙන්නේ අපේ තිබෙන හොඳක් නිසා නොවේ. අපි කිසිම හොඳක් නැහැ. අද අපි හොඳ වෙලා තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසායි. අද අපි හොඳ වෙලා තිබෙන්නේ උන්වහන්සේගේ අනුග්‍රහය නිසායි. අද අපි හොඳ වෙලා තිබෙන්නේ උන්වහන්සේගෙන් ලබන්න නොවටිනා කරුණාව ලබා තිබෙන නිසායි. ඒ නිසා නම් කියන අපිට දයාව ලැබෙන්න නම් අපේ උපකාරයට අනුග්‍රහය ලැබෙන්න නම් අපි නිසකකම ඇතුව ස්වාමින් වහන්සේගේ කරුණාවේ සිංහාසනේ පාමුල වෙතට අපි පැමිණෙන්න ඕනේ. දේශනාකාරය කියන පස්වෙනි පරිච්ඡේදයේදී නුඹ දෙවියන් වහන්සේ ගෘහයට පැමිණෙද්දී නුඹගේ පාද බලා ගන්න. ජේසුස් වහන්සේ කිව්වා නුඹ පඬුරක් ස්වාමින් වහන්සේගේ පූජාසනෙට ගියන්න ප්‍රථමයෙන් නුඹගේ සහෝදරයා සමග නුඹ අමනාප වෙලා සිටිනවා නම් නුඹ පඬුර බිමින් තියන්න. පූජාසනේ මත තියන්න නෙමෙයි කියන්නේ. බිමින් තියන්න. බිමින් තියලා සහෝදරයා සමග නුඹ සමාදාන වෙලා ඇවිල්ලා පඬුර උන්වහන්සේට පූජා කරන්න. එවිට උන්වහන්සේ පිළිගන්නවා. මොකද අපි සහෝදරයා සමග අමනාප වෙලා සිටින අපිට නිසකකම නැහැ. අපේ පාද අපි බලාගත්තේ නැත්නම් පියාදර සහෝදරයා සහෝදරි අපි පාද වලින් අපි නොඑක් දේ බලවට අපි ඉක්මන් වෙනවා. අපේ පාද අපි බලා ගන්න නැත්නම් අපිට නිසකකම නැහැ. දෙවියන් වහන්සේගේ කරුණාවේ සිංහාසනේ පාමුලට පැමිණෙන්න බෑ. ඒ කියන්නේ එළිදර පොතේ ඉඳන් කියන 4 වෙනි පරිච්ඡේදය තුල මේ දෙවියන් වහන්සේ ඉදිරියේ ඉන්නෝ වැඩිමහල්ලන් 24 දෙනා දෙවියන් වහන්සේගේ අභිමුඛයට එද්දී ඔවුන්ගේ ඔටුනු බිම තියලා ඔවුන් ස්වාමීන් වහන්සේගේ පාමුල වැද වැටිලා ඔව් කියනවා ආසත් පොළවත් ඒ අඩංගු සියල්ල මැව්වෝ ස්වාමිනී ඔබ සුද්ධය ඔබ සුද්ධය ඔබ සුද්ධය. අපේ ජීවිතය තුළ මමත්වයේ තියෙනවා නම් අපිට නිසකකම නැහැ. මේ 24 දෙනා කුමද්ද කරන්නේ ඔවුන්ගේ ඔටුනු අපේ ජීවිතවල ඔටුනු තිබෙනවා. අපි හොඳ රැකියාවක් කරනවා නම් ඒක ඔටුන්නක්.
අපේ උගත්කම තුලින් අපිට යම් කිසි තනතුරු ලැබිලා තිබෙනවා නම් ඒක ඔටුන්නක්. අපේ වත්පොසත්කම ඇවිල්ලා ඔටුන්නක්. යාළුවනේ සහෝදරයා අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් එද්දී මේ වැඩිමහල් 24 දෙනා ඔටුනු බිම තියලා තමයි ස්වාමින් වහන්සේට පාමුල වැඳට එන්නේ. අපි ස්වාමින් වහන්සේ වෙතට එන්න ඕනේ නිසකකම ඇතුව. ස්වාමිනේ ඔබ පමණයි සිටින්නේ. ඒක තමයි උන්වහන්සේ නම් කිව්වේ අපිව නිසකකම ඇති කරන්න තමයි උන්වහන්සේ කිව්වේ යමෙක් මාව අනුගමනය කරනවා නම් තමාව නසා ගන්න. දවස්පතා කුරුසේ රැගෙන මාව අනුගමනය කරන්න. යාළුවනේ සහෝදරයා අපිට කුරුසේ අපිට කරට ගන්න වෙනවා. දවස්පතා උන්වහන්සේව අනුගමනය කරන්න සිදු වෙනවා. මොකද මේ කුරුසේ කරේ තියාගෙන යන මාර්ගය තමයි පටු මාර්ගය. මේක තමයි ස්වර්ගයට යන මාර්ගය. අර එක කතාවක් තියෙනවා මම සාමාන්‍යයෙන් දේශනා කරන උදාහරණ ගන්නෙ නෑ. නමුත් දෙවියන් වහන්සේ මට එක කතාවක් මතක් කරනවා. එක මිනිහෙකුට සිදු වුණා කුරුසයක් කරේ තියාගෙන ගමන් කරන්න. අපි දවස්පතා කුරුසේ කරේ තියාගෙන ගමන් කරනවා. දැන් මේ කුරුසේ බරයි. ඔව් කරන්නේ ඔව් බර නිසා ඒ කුරුසේ බර හරිය කපලා ඉවතට දැම්මා. ඉවතට දාලා උඩ සෑල්ලු හරිය තියාගෙන ඔව් ගමන් කරනවා. උඩ දීර්ඝ ගමනක් යන්න තියෙනවා. ඔව් දැන් මේ ගමන් කරද්දී ඔව් යද්දි උඩ හම්බ වෙනවා එක බෝක්කුවක්. ඒ කියන්නේ එතන කානුවක් තියෙනවා. ඒ කානුවෙන් එතර වෙන්න පාලමක් නැහැ. මොහොමදින් එතර වෙන්න නම් මෝ කරේ තියාගෙන ආවව කුරුසය මේකට පාලමක් වශයෙන් දාලා ඒකෙන් තමයි ඔව් එතර වෙන්න ඕනේ. ප්‍රියාදර සහෝදරයන් මෝ ඒ කරේ තියාගෙන ආවව කුරුස කෑල්ල පාලමකට ආකාරයෙන් දැම්මා. නමුත් ඒක දිග මදි. ඔබේ එතර වෙන්න බැරුව ගියා. ඔහුගේ ගමන ඔහුට යන්න බැරුව ගියා. අපේ ජීවිතය තුළ ස්වාමින් වහන්සේ වෙතට අපි නිසකකම ඇතුව එන්න නම් අපි ස්වාමින් වහන්සේගේ කුරුසේ රැගෙන අපි දවස්පතා උන්වහන්සේව අනුගමනය කරන්න ඕනේ. ප්‍රියාදර සහෝදරිය අපිට දයාව ලැබෙන්න නම් අපේ උපකාරට අනුග්‍රහය ලැබෙන්න නම් අපි ස්වාමින් වහන්සේ වෙතට නිසකකම ඇතුව උන්වහන්සේගේ අභිමුඛත්වයට එන්න ඕනේ. මේ නිසකකම ඇති කරන්න තමයි මේ නිසකකම අපි ලබා ගන්න තමයි උන්වහන්සේගේ ලේ අපි වෙනුවෙන් අදත් කල්වාරි කඳු මුදුන සිට ගලන්නේ. මිලේ වේලෙන්නේ නැහැ. එදා ඒ කල්වාරි කඳු මුදුනේ වගුරුපු ලේ අදත් කල්වාරි කඳු මුදුනේ සිට ගලනවා අපි උන්වහන්සේගේ අභිමුඛයට එන්න නිසකකම ඇති කරන පිණිස. කොහොමද නිසකකම ඇති වෙන්නේ? ප්‍රියාදර සහෝදරී අපි දවස්පතා කුරුසේ රැගෙන උන්වහන්සේව අනුගමනය කරනවා සේම අපි දවස්පතා ඒ කල්වාරි රුධිරෙන් අපි පවිත්‍ර විය යුතුයි. මං ගීතනක දේශනා කරද්දී කිව්වා ඇයි උන්වහන්සේ ලේ පාවිච්චි කළේ? සුදු ලියවිලි නම් කියනවා හේබ්‍ර පොතේ ලේ වැගිරීමක් නැතුව පාපයට කමාවක් නැහැ. ලේ වැගිරීමක් නැතුව මේ ලේ තමයි අපිව නිසකකමට ගේන්න ස්වාමීන් වහන්සේ පාවිච්චි කරන දේ. ඒ ප්‍රේමවන්තයන්ගේ ලේ අපිව සියලු අධර්මිෂ්ඨකමින් සියලු පාපෙන් අපිව පවිත්‍ර කරන්න විශ්වාසවන්තව තිබෙනවා. අපි දවස්පතා මේ ලේ වලින් පවිත්‍ර වෙන්න ඕනේ නිසකකම අපේ ජීවිතයේ ඇති වෙන්න නම්. ප්‍රියාදර සහෝදරිය ඒක තමයි පරණ ගිවිසුම ඉඳලම අපි දකිනවා මෝසස්ගේ ව්‍යවස්ථාවේ ඉඳලම උන්වහන්සේ මිනිසයාගේ පාපයට ක්ෂමාව දෙන පිණිස උන්වහන්සේ පාවිච්චි කළේ මොනවාද? ලේ. ව්‍යවස්ථාව අනුව හැම භාණ්ඩයක්ම පවිත්‍ර කරන්නේ ලේ ඉසලා. බැටළුවෙක්ගේ එහෙම නැත්නම් හරකෙක්ගේ එහෙම නැත්නම් එළුවෙක්ගේ ලේ ඉසලා තමයි හැම භාණ්ඩයක්ම හැම දෙයක්ම පවිත්‍ර කරන්නේ. ලේ. ප්‍රියාදර සහෝදරී උන්වහන්සේ ඇති කළේ ලේ කිව්ස්මක්.
උන්වහන්සේ ආදම්සායව නිසකමර ගේන උන්වහන්සේ පළමුවෙන්ම උන්වහන්සේට සිදු වුණා ලේ වැගිරීමක් කරන්න. ඒකයි ලේ වැගිරීමක් නැතුව පාපයට කමාවක් නැහැ. ලේ වැගිරීමක් නැතුව අපිට නිසකම නැහැ. ඒ ලේ වලින් පවිත්‍ර වෙන්නේ නැතුව අපිට නිසකමක් නැහැ. දෙවියන් වහන්සේ පළමුවෙන්ම උන්වහන්සේ ලේ වැගිරීමක් කළා. ඒ තමයි ආදම්සා ඒව දෙවියන් වහන්සේට විරුද්ධව අකීකරුණු මොහොතේදී ඔවුන් නිර්වස්ථභාවයට පත් වුණා. ඔවුන් ඊට ප්‍රථමයෙන් ඇඳුම් ඇඳේ නැහැ. ඔවුන් නිර්වතින් හිටියේ. නමුත් ඔවුන්ට ලැජ්ජාව තේරුනේ නැහැ. ඔවුන්ගේ නිර්වස්ථභාවය තේරුනේ නැහැ. ඇයි ඔවුන් නිර්වස්ථභාවය තිබුණ තේරුනේ නැත්තේ? ඔවුන් දෙවියන් වහන්සේගේ මහිමෙන් අලංකාර වෙලා සිටියා. දෙවියන් වහන්සේගේ මහිමෙන් අලංකාර වෙලා සිටියා. නමුත් ඔවුන් දෙවියන් වහන්සේට අකීකරු වුණු මොහොතදී කුමක්ද සිදු වුණේ? දෙවියන් වහන්සේගේ මහිමෙන් ඔවුන් වෙන්නුණා. මහිමෙ ගිලිහිලා ගියා. ප්‍රියදර සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේ මොනවද කළේ? දෙවියන් වහන්සේ ඔවුන්ට තරවටු කරලා උගේ ලෝණ දැම්මද? නැහැ. උන්වහන්සේ කුමක්ද කළේ? උන්වහන්සේ බැටළුවෙක්ව මැරුවා. මෙන්න ලෝකේ උනාව පළවෙනි ලේ වැගිරීම. උන්වහන්සේ බැටළුවෙක්ව මරලා ඒ බැටළුවගේ හැම අරගෙන ආදම්සා ඒවට ස්ථීර ඇඳුමක් ඇඳෙව්වා. සුදු ලියවිල්ලේ උපත්තිපති දෙවෙනි තුන්වෙනි පරිච්ඡේදය සඳහන් කරලා තිබෙනවා. ස්ථීර ඇඳුමක් ඇඳෙව්වා. ඒකට සිදු වුණා ලේ වැගිරීමක්. මෙතන ඉඳන් පියාදර සහෝදරයා සහෝදරිය ලේ වැගිරීම සිදු වෙනවා. දෙවියන් වහන්සේ කාන්තාරේ ගමනදී මෝසස්ගේ ව්‍යවස්ථාව තුළ මෝසස්ට දුන්නා මනුෂ්‍යගේ පාපේ උදෙසා ඒ කළ යුතු වත්පිළිවෙල. පවිත්‍ර කිරීමක් සඳහා ලේ කොයි ආකාරයෙන් පාවිච්චි කළ යුත්තේ කියලා ඔහුට උපදෙස් දුන්නා. ඊට පස්සේ දෙවියන් වහන්සේ උපත්ති 17 වෙනි පරිච්ඡේදය තුල ආබ්‍රහම්ට කතා කරනවා. ආබ්‍රහම්ට කතා කරලා කියනවා ආබ්‍රහම් මම ඔබ සමග සදාකාලික ගිවිසුමක් කරනවා. සදාකාලික ගිවිසුම. මේ ගිවිසුම ඇවිල්ලා නුඹේ පරම්පරාවටයි. මොකද්ද මේ ගිවිසුම? නුඹගේ සියලු පිරිමින් ධර්මච්ඡේදනය කළ යුතුයි. නුඹගේ සියලු පිරිමින් ධර්මච්ඡේදනය කළ යුතුයි. ඒ ධර්මච්ඡේදනය කිරීම තුළ දෙවියන් වහන්සේගේ ගිවිසුම ස්ථිර කිරීම, ගිවිසුම පිහිටීම. නංකිනවන මගේ පරම්පරාවේ සියල්ලන්ට මේ නියෝගය වළංගුයි. මේක සදාකාලික ගිවිසුමක්. එහෙනම් අද අපිත් ඇවිල්ලා ආබ්‍රහම්ගේ වංශනේ. එහෙනම් අද අපිත් ආබ්‍රහම්ගේ පොරොන්දුව උරුම කරගෙන සිටින සෙනගක් නේ. අද අපි ආබ්‍රහම්ගේ වංශයට නෑදෑන් කියනවා ආත්මික සෙනගක් නේ. ඒ අද එමනම් ඒ සදාකාලික ගිවිසුම අපි පවත්වන්නේ නැත්තේ. එනේ සදාකාලික ගිවිසුම අපිට අයිති නැද්ද? ඒකෙන් සමහර මිනිස්සු ගිහලා තියෙනවා කර්ම ගිවිසුමට. නමුත් ධර්මච්ඡේදනය කරන්නේ නැහැ. ප්‍රියදර සහෝදරයා සහෝදරිය, අද අපි ඇවිල්ලා ධර්මච්ඡේදිතයි. අද අපිව ධර්මච්ඡේදනය කරලා තිබෙනවා. ඒ සදාකාලික ගිවිසුමට අපි ඇතුල් වෙලා තිබෙනවා. ඒ ඇතුළුනේ ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කර්ණ කොටගෙනයි. දෙවියන් වහන්සේ ආබ්‍රහම් සමග පිහිටුවේ ධර්මච්ඡේදනය ඇවිල්ලා ලේ ගිවිසුමක්. ලේ ගිවිසුමක්. එතන ඇතුළේ ලේ වැගිරීමක්. ලේ ගිවිසුමක්. ප්‍රියදර සහෝදරයන් සදා අද අපිව උන්වහන්සේ ධර්මච්ඡේදනය කරලා තිබෙනවා. ඒකත් සඳහන් කරන ව්‍යවස්ථාවේ. වීදියේ කතාවේ 30 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ සඳහන් කරලා දෙනවා. පස්සේ කියවලා බලන්න. එතන ඉඳන් කියනවා නුඹ ජීවත් වන පිණිස නුඹගේ සිතද නුඹගේ දරු මුරුමුරන්ගේ සිද්ද උන්වහන්සේ ධර්මච්ඡේදනය කරලා තිබෙනවා. අද අපි ධර්මච්ඡේදිතයි. අද අපේ සිත ධර්මච්ඡේදනය කරලා තිබෙනවා. කාතුලින්ද සුද්ධාත්ම වහන්සේ.
කවුරු හැවොත් ඔබ චර්මට්ටයද? ඔව් මම චර්මට්ටය විතරයි. කොහොමද මාව ධර්මත්‍ය ඉදිරිය කළ තියෙන්නේ? මගේ සිත ධර්මත්‍ය ඉදිරිය කළ තිබෙනවා සුද්ධාත්මයන් වහන්සේ තුලින්. ඒ බව බයිබලයේ සඳහන් කරනවා. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය, මේ ආබ්‍රහම් සමග ඇති කරා වූ ඒ සදාකාලික ගිවිසුම මේ හැම දෙයක්ම උන්වහන්සේ ඇති කරන්නේ ඇයි? අපිට නිස්සකකම ඇතුව උන්වහන්සේගේ කරුණාවේ සිංහාසනේ පාමුල වෙතට පැමිණෙන්නයි. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය. විවාහය ඇවිල්ලා ගිවිසුමක්. විවාහය ලේගිවිසුමක්. ඒකයි ලියවිලි සඳහන් කරන්නේ හේබ්‍රේ පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ සඳහන් කරනවා විවාහය සියල්ලන් සමග ගෞරවය ඇතුව යහන නොකෙඩුව තිබේවා. ඒ හේතුව විවාහය ඇවිල්ලා ලේගිවිසුමක්. ප්‍රියාදර සහෝදරයා සහෝදරි උන්වහන්සේ ලේ තුලින් තමයි උන්වහන්සේ ගිවිසුම ඇති කළේ. අපොකටද අපි නිස්සකකම ඇතුව ස්වාමීන් වහන්සේගේ අභිමුඛයට එන්න? ක්‍රිස්තුස් වහන්සේ සදාකාලික ගිවිසුමක් අප සමග ඇති කළා ලේ කර්ණ කොටගෙන ඒ ඇවිල්ලා අලුත් ගිවිසුමයි. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය මේ දෙවියන් වහන්සේගේ සරස්ම ඇවිල්ලා හරි පුදුමයි. මේක අපි ස්වාමීන් වහන්සේ සමග සිටීමෙන් අපි තේරුම් ගත යුතුයි. අපි මේක තේරුම් ගත්තා නම් ස්වාමීන් වහන්සේ සමග ගමන් කරන්න හරි ලේසි. දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරන්න අමාරුවක් නෑ. මනුස්සයත් එක්ක තමයි ගමන් කරන්න අමාරු. ඒකනේ මෝසෙස් දැන් කිව්වා නුඹලාට මා සමානම අනාගත වක්තෘ කෙනෙක් දෙවියන් වහන්සේ නුඹලාට නැගිටවල දෙනවා. ඒකේ සමහර ආගම් වලින් කියන්නේ උන්වහන්සේ ඇවිල්ලා අනාගත වක්තෘ කියලා. මා සමාන අනාගත වක්තෘ කෙනෙක් නුඹලාට නැගිටලා දෙනවා දෙවියන් වහන්සේ. නමුත් උන්වහන්සේ සමග ප්‍රවේශමෙන් ගනුදෙනු කරන්න. ඇයි ප්‍රවේශමෙන් ගනුදෙනු කරන්න කියලා කිව්වේ? මොකද උන්වහන්සේ කියනවා මම පූජාවට කැමති නෑ. මම කැමති කීකරුකමට. ස්වාමීන් වහන්සේ කීකරුකමේ දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ අපිට මේ පොළවේදී ආදර්ශයක් දුන්නා. කුරුසේ මරණය දක්වා පියාණන් වහන්සේට කීකරු වෙමින්. මම පූජාවට කැමති නෑ. මම කැමති කීකරුකමට. ප්‍රියාදර සහෝදරයෝ ඒකයි උන්වහන්සේ සමග කීකරුව ගමන් කරන්න. උන්වහන්සේ සමග ප්‍රවේශමෙන් ගනුදෙනු කරන්න. අප තුළ තිබෙන්න ඕනේ නිසකකම ස්වාමීන් වහන්සේගේ අභිමුඛයට එන්න. ඒ කියන්නේ උන්වහන්සේ නිසකකම ඇති කරන්න තමයි උන්වහන්සේ ස්වාමීන් වහන්සේගේ යාඥාව ගෝලයන්ට ඉගෙනුවේ. ඒ යාඥාවේ තිබෙන්නේ ගුණාංග යාඥාවේ ආකෘතියක්. ස්වාමීන් වහන්සේගේ යාඥාව මේක හැමතිස්සෙම කියන්නේ කිව්වේ නෑ. මේක අද නිර්ර්ථක යාඥාවක් වෙලා තිබෙනවා. ගෝලයේ උන්වහන්සේ යාඥාවක් උගන්වන්න කියලා. යුතුයසේ ආඥා කරන්න. උන්වහන්සේගේ ආඥාව ඉගෙනගන්න. උන්වහන්සේ කියනවා බල ආඥා කරන කල්ලි වංචාකාරයන් කරන්නක් මෙන් කරන්න එපා. ඔව් මිනිස්යන් පෙන්න සිනගෝග වලද මන්සන්දි වල සිටගෙන ආඥා කිරීමට කැමති වෙති. නමුත් ඔවුන්ට සමාන වෙන්න එපා. ප්‍රියාදර සහෝදරයෝ ඒකේ පරිසවරුනේ. නමුත් උන්වහන්සේ කියනවා ඔබ යාඥා කරන කල්ලි ඔබගේ ඇතුල් ගෙට වැද දොර වසාගෙන රාසින් වසන පියාණන් වහන්සේ යාඥා කරන්න. එවිට රාසින් වසන පියාණන් වහන්සේ ඔබට උත්තර දෙනවා ඇත. ඒ කියන්නේ අපි ගිහිල්ලා කාමරේට ගිහිල්ලා දොර වහගෙන අපි තනියම යාඥා කරන එකද? නැවනෝස් කියන ඔබ යාඥා කරන කල්ලි ඔබ ඇතුල් ගෙට වැඩ දෙවියන් වහන්සේ වනාය ආත්මයක් දෙවියන් වහන්සේට නමස්කාර කරන විසින් ආත්මෙන්ද සැබෑකමෙන්ද නමස්කාර කළ යුතුයි. ඔබගේ ඇතුල් ගෙට වදින්න ඔබගේ හදවතට වදින්න ඔබ ආත්මෙන් සැබෑකමෙන් ඔබගේ ඇස් වසාගෙන රාසින් වසන පියාණන් වහන්සේට යාඥා කරන්න. එවිට රාසින් වසන පියාණන් වහන්සේ ඔබට උත්තර දෙනවා ඇත. ඔබ යාඥා කරන කල්ලි නිර්ර්ථක වචන කියාගෙන නොයන්න. වචන රාශිය නිසා අසනු ලබනව සිටිති. නමුත් ඔවුන්ට සමාන වෙන්න එපා. අද නිර්ර්ථක යාඥාවල් මනුෂ්‍ය කටපාඩම් කියනවා. මේවා නිර්ර්ථක යාඥාවල්.
උන්වහන්සේ කරන මෙසේ ආඥා කරන්න. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි අපිට අපේ ස්වාමින් වහන්සේ සමග මිසකකමක් නැත්නම් අපිට පියාණි කියලා ආමන්ත්‍රණය කරන්න බෑ. මොකද අපි මුල් ගුරුතුමා වෙතට යද්දී අපි යන්නේ ඔළුව කසාගෙන අපිට ගිහිලා උට කෙලින් මූණ දෙන්න බෑ. මම හොඳට බලලා තියෙනවා ඒ කාගේ හරි ඇස් දෙක බලාගෙන කතා කරන්න බැරි නම් කෙනෙකුට එයාගේ හදවතේ තියෙනවා මොකද්ද මන් දන්නේ වංචාවක්. අපිට ඕන මිනිස්සෙක් සමග ඇස් දෙක බලාගෙන කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. යමෙක් ඇස් දෙක බලාගෙන කතා කරන්නේ නැත්නම් ඔහුගේ ඇතුළාන්තයේ තිබෙන මොකක් හරි වාංචනික ස්වභාවයක්. ඔහුට නිස්සකකම නැහැ. දෙවියන් වහන්සේ වෙතට එන්න නම් උන්වහන්සේ කියනවා ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන් කියලා උන්වහන්සේට ආමන්ත්‍රණය කරන්න. අපිට උන්වහන්සේට ආමන්ත්‍රණය කරන්න නම් අප තුළ තිබෙන්න ඕනේ නිසකකම. පියාදර සහෝදරයා සහෝදරිය තාත්තේ කියලා උන්වහන්සේට ආමන්ත්‍රණය කරන්න පුළුවන් සුදුසුකම අප තුළ තිබෙන්න ඕනේ. දේශනා සුගන්න දෙයක්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබගේ නාමයට ගෞරවය වේවා. ඔබගේ නාමයට ගෞරවය. අපිට පියාණන් කියලා උන්වහන්සේගෙන් කතා කරන්න අපි යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලන්නේ නාමය යේසුස්. මෙන්න මේ ආකාරයේ ආඥාවක් උන්වහන්සේ අපිට ඉගැන්වුවා. එතන කතා කරකට ඔබ පස්සේ කියවල බලන්න මතයතුමාගේ සුභාරංචි 6 වෙනි පරිච්ඡේදයේ. ඔබගේ නාමයට ගෞරවය වේවා. ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් පොළවේද සිදු කරනු ලැබේවා. රාජ්‍ය නුඹ තුල තිබෙනවද? ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපි ස්වාමීන් වහන්සේ වෙතට එන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ පියාණෙනි කියලා උන්වහන්සේට ආමන්ත්‍රණය කරන්න. නිස්සකකම ඇතුව අපි උන්වහන්සේ වෙතට එනවා නම් තමයි අපිට දයාව ලැබෙන්නේ. අපිට උපකාරය ලැබෙන්නේ. නැත්නම් ස්වාමින් වහන්සේ සමග උන්වහන්සේ වෙතට එන්න නිස්සකකම නැත්නම් අපි දෙවියන් වහන්සේ සමග සබඳතාවයක් නැහැ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය. ඒ නිසා හැම මොහොතකම අපි ලේන් අපි පවිත්‍ර විය යුතුයි. අපි ලේන් පවිත්‍ර විය යුතුයි. ඒකට තමයි ඒ ලේ අදත් ගලන්නේ. මොකද මේ පොළවේ සම්පූර්ණත්වයට පැමිණෙනව කිසිම කෙනෙක් නැහැ. හිටියේ එක්කෙනයි ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විතරයි. ඒ නිසා අපි දවස් පතා අපි ස්වාමින් වහන්සේගේ කුරුසේ රැගෙන උන්වහන්සේව අනුගමනය කරන්න ඕනේ. අපි දවස් පතා උන්වහන්සේගේ අභිමුඛත්වයට අපි නිසකකම ඇතුව එන්න ඕනේ. ඒ සඳහා උන්වහන්සේගේ ප්‍රේමවන්තයන්ගේ ලේ අද කල්වාරි කඳු මුදුනේ සිට ගලනවා. ලේ පූජාවක් නැතුව පාපෙට සමාවක් නැහැ. ඒ නිසා පියාදර සහෝදරයා සහෝදරිය ඒ ආබ්‍රහම් සමග ඇති කළා වූ සදාකාලික ගිවිසුම ඇවිල්ලා ලේ ගිවිසුමක්. ලේ ගිවිසුමක්. ජේසුස් වහන්සේ අලුත් ගිවිසුම පිටමු ලැබුවේ ලේ ගිවිසුමක්. ඒ නිසා පියාදර සහෝදරයා සහෝදරිය නිසකකම ඇතුව අපි උන්වහන්සේගේ අභිමුඛත්වයට අපි පැමිණෙමු. එපිස පොතේ 3 වෙනි පරිච්ඡේද 12 වෙනි පදයේ ලෙසට අපි අවධානය යොමු කරමු. එපිස 3 වෙනි පරිච්ඡේද 12 වෙනි පදය එතන මෙසේ සඳහන් කරනවා. ක්‍රිස්තුස් වහන්සේ තුල අපේ ඇදහිල්ල කරන කොටගෙන නිර්භීතකමක් සැක නැතුව ලං වෙන්න පුළුවන් කමක් උන්වහන්සේ තුල අපිට තිබේ. මෙන්න මේක තමයි අපේ ජීවිතයේ නිර්භීතකම. ස්වාමීන් වහන්සේ තුලට යන්න ඕන මොහොතක අපිට නිර්භීතකමක් තියෙන්න ඕනේ. අද ජනාධිපති කාමරේ යන්න අපිට නිර්භීතකමක් නැහැ. ඇයි අපි ඕක හඳුනන්නේ නැහැ? ඕක හඳුනන්නේ නම් අපිට පුළුවන්කම දෙනවා නිර්භීතකම ඕගාවට යන්න. අද බොහෝ කිතුනෝ දෙවියන් වහන්සේව හඳුනන්නේ නැහැ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අද නාමිකයි. ඒ නිසා නිර්භීතකම නැහැ. නමුත් ලියවිල සඳහන් කරනවා ක්‍රිස්තුස් වහන්සේ තුල අපිට නිසකකම ඇති වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුලයි. ක්‍රිස්තුස් වහන්සේ තුල අපේ ඇදහිල්ල කරන කොටගෙන නිර්භීතකමක් සැක නැතුව ලං වෙන්න පුළුවන්කමක් උන්වහන්සේ තුල අපට තිබේ. සැක නැතුව උන්වහන්සේ විතර ලං වෙන්න පුළුවන්.
ඒ ස්වාමිනී මම ඔබ ඉදිරියේ හරි. ජේසුස් වහන්සේ කියනවා ලෝකයේ අධිපති එනවලු. නමුත් උට මා කෙරේ කිසිම අයිතියක් නැහැ. ලෝකයේ අධිපති එනවා. නමුත් උට අප කෙරේ කිසිම අයිතියක් නැහැ. ඇයි අපිට දිස්කකම තිබෙනවා ඕන මොහොතක අබ්බා පියාණෙනි කියලා උන්වහන්සේට ආමන්ත්‍රණය කරලා උන්වහන්සේගේ අභිමුඛත්වයට යන්න. ප්‍රියාදර සහෝදරයන් සහෝදරී අපට අවශ්‍ය කරන්නේ නිසකකමයි. ඒ නිසා නම් කියනවා ලන් වෙන්න පුළුවන්කම උන්වහන්සේ තුල අපට තිබේ. මෙන්න මේක තමයි අපේ ජීවිතේ ඇති කරගත යුතු සාතිකය. ප්‍රියාදර සහෝදරයා සහෝදරී ඕන මොහොතක දෙවියන් වහන්සේ වෙතට අපිට ළඟා වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. නිසකකම ඇතුව උන්වහන්සේ වෙතට ඇවිල්ලා අබ්බා තාත්තේ කියලා උන්වහන්සේට කතා කරලා අපේ අවශ්‍යතාවය කියන්න පුළුවන්කම අපට තිබෙන්න ඕනේ. දෙවියන් වහන්සේත් එක්ක එවැනි සම්බන්ධතාවයකට අපි කැමින සිටිය යුතුමයි. ප්‍රියාදර සහෝදරයන් සහෝදරී මේ උතුම් උදෑසන දෙවියන් වහන්සේ සියල්ලන්ට ආශිර්වාද කරන සේවා අපි නැගිටිමු. Hallelujah. ස්තුති වේවා දෙවියන් වහන්සේ. ගෞරවය වේවා දෙවියන් වහන්සේ. නොබගෙන් විමසන්න. නොබට නිසකකම තිබෙනවද? නොබට නිසකකම තිබෙනවද? නොබන් විමසලා බලන්න. සමහර වෙලාවට නිසකකම නැති වෙන්න පුළුවන්. නමුත් අපි නිසකකම හැම මොහොතකම දෙවියන් වහන්සේගේ අභිමුඛයට එන්න අපි ලේන් පවිත්‍රව සිටිය යුතුව තිබෙනවා. නිසකකම. එසේකියල් රජතුමා ගැන දෙවියන් වහන්සේ යෙසායා අනාගත වක්තවලට කියද්දී යෙසායා යන්න එසේකියල් කියන්න නුඹගේ ගෙදර කාරණා බේරා ගන්න මම නුඹගේ ජීවිතය අය කර ගන්නවා. යෙසායා ගියා. යෙසායා ගිහිල්ලා එසේකියල් රජතුමාට කියනවා නුඹගේ ගෙදර කාරණා බේර ගන්න. දැන් ඔබ ස්වාමීන් වහන්සේ වෙතට යන්න සූදානම් වෙන්න. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතය අය කර ගන්න යනවා. එසේකියල් මොනවා හිතන්නේ නැද්ද? ලියවිලි සඳහන් කරනවා එසේකියල් බිත්තිය දෙසට හැරුණයි කියලා. බිත්තිය දෙසට ඇරිලා ඔව් ස්වාමීන් වහන්සේට යාඥා කළේ නැහැ. උන්වහන්සේට එක කාරණාවක් කිව්වා. ඔය නංගිනා ස්වාමිනී මගේ ජීවිත කාලෙදී ඔබට කරපු යහපත සිහි කරන්න. ඔහුට නිසකකමක් තිබුණා. ඔහු යහපත්ව ජීවත් වුණායි කියලා ඔහුට නිසකකමක් තිබුණා. ඔහු දෙවියන් වහන්සේ ඉදිරියේ හරි කියලා ඔහුට නිසකකමක් තිබුණා. ඔහු කිව්වේ නෑ ස්වාමිනී මට මගේ ජීවිතය දෙන්න, මට මැරෙන්න බෑ. මට තව ජීවත් වෙන්න ඕනේ. තව ගොඩක් වැඩ කටයුතු කරන්න තිබෙනවා. ඔව් ඒව කිව්වේ නෑ. ඔහු කියනවා ස්වාමිනී මගේ ජීවිතයේදී මම ඔබට කරපු යහපත සිහි කරන්න. යෙසායා අනාගත වක්තලා කියලා යනවා. දෙවියන් වහන්සේ නැවත යෙසායාට කතා කළා නගන යෙසායා මම එසේකියල්ගේ කඳුළු දැක්කා. ඔහුට කියලා කියන්න ඔහුගේ ජීවිතේට තව අවුරුදු 15ක් එකතු කළයි කියලා. ඔහුට තව අවුරුදු 15ක් ජීවත් වෙන්න දුන්නා. ඊට පස්සේ ඔහුගේ ජීවිතේ සිදු වෙච්ච දේවල් මම පස්සේ කියලා දෙන්නම්. නමුත් ඔහුට නිසකකමක් තිබුණා. දෙවියන් වහන්සේ ඉදිරියේ නිර්භීතකමක් තිබුණා. ස්වාමිනී මම කරපු යහපත සිහි කරන්න කියන්න. අය මෙන්න මේකයි නිසකකම. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අප තුළ තිබෙන්න ඕනේ මෙයයි. නිසකකම ඇතුව උන්වහන්සේගේ අභිමුඛයට එන්න. දයාව ලබා ගන්න පිණිස, යාඥාව උපකාර ලබා ගන්න පිණිස නිසකකම අපිට අවශ්‍යයි.
එන අපිට හැම මොහොතකම දෙවියන් වහන්සේට කියන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ මොන දේදී හරි ස්වාමිනී මම ඔබට කරන යහපත සිහි කරන්න. මෙන්න මේ ආකාරයට අපේ ජීවිත ගොඩනගා ගත යුත්තේ. නුඹ අද උදෑසන කියනවා නම් ස්වාමිනී මට නිසකකම නැහැ. මම දුර්වලයි. අද උදෑසන මාව ශක්තිමත් කරන්න. නිසකකම ඇතුව වහන්සේගේ කරුණාවේ සිංහාසනේ පාමුලට එන්න. දේව ගෘහයට විතරක් නෙමෙයි නුඹ පාරදී යද්දී ස්වාමින් වහන්සේට යාඥා කරන්න. නුඹට නිසකකම තියෙන්න ඕනේ. එතන දෙවියන් වහන්සේගේ අභිමුඛයයි. නුඹ වාහනේ යද්දී වෙන්න පුළුවන්. නුඹ පාරේ ගමන් කරද්දී වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේට යාඥා කරන හැම මොහොතකම ඒක දෙවියන් වහන්සේගේ අභිමුඛයයි. නුඹ එතනට නිසකකම ඇතුව සිටින්න ඕනේ ස්වාමින් වහන්සේ ඉදිරියේ. ඔබ කියනවා නම් ස්වාමිනේ මට නිර්භීතකම දෙන්න, නිසකකම දෙන්න, මගේ ජීවිතය අදාළුත් කරන්න. මම දවස්වතා වහන්සේගේ කුරුස රැගෙන ඔබ වහන්සේව අනුගමනය කරන ආත්මයානි මාව ගෙනියන්න. ආත්මයන් වහන්සේ විසින් ගෙන යන පමණ දෙනෙක් ඇද්ද? එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රෝය. බය උපදවන දාස්කමේ ආත්මය නැමෙත නොලබා නුඹලා පුත්‍රකමේ ආත්මය ලබා ගත්තොයි නම් ඒයින් අපි අබ්බා පියාණන් කියලා උන්වහන්සේට හඬ ගසපුවා. යමෙක් කියනවා අත උස්සලා සලකුණු කරන්න නුඹ වෙනුවෙන් යාඥා කරන්න. ඔය අත දකින්න ස්වාමීන් වහන්සේ. තවත් කවුරුහරි කියනවා අත උස්සලා සලකුණු කරන්න නුඹ වෙනුවෙන් ඔය අත දකින්න ස්වාමීන් වහන්සේ. ස්වාමීනි උතුම් උදෑසන ගැන ඔබ වහන්සේට ස්තුතියි. වචනය හැම කෙනෙකුම සිත් තුළ පළදරමි. නිසකකම ඇතුව ඔබ වහන්සේගේ ශුද්ධ අභිමුඛත්වයට නිරතුරුවම එන්න. ඔබගේ සෙනඟට කරුණාව තුන මැනව. පියාණෙනි ඔබගේ දෑතට වාරයි. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. අස්වල්. එකතු කරන්න.